समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට වදාළ එකම පිළිවෙත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් නැගී හිටීමම තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ශ්‍රාවක භාවය පිණිස උත්පත්තිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි හැම ධර්මයකම හැම ධර්ම මාත්‍රයකම කුළු ගැන්විලා තියෙන පණිවිඩය. නිවන සම්බන්ධ බුදුරජාණන් වහන්සේගේ කතාවේ නිර්වාණය සම්බන්ධ පණිවිඩයේ බුදුරජාණන් වහන්සේ අපට මතු කරන අපට පැහැදිලි කරන කාරණය තුල ප්‍රකටව දකින්න ලැබෙන්නේ ඒ පුද්ගලයාට ආවේනික විදියට ධර්මයේ මතු කිරීමක්. උදාහරණයක් විදියට කුඹුරු කොටන මිනිහෙකුට කුඹුර ගැන බණ කියලා තියෙනවා. හරක් බලා ගන්න මිනිහෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවහම ගව පට්ටියක් අල්ලගෙන ඒ ගව පට්ටියට අදාළ ආවේනික ලක්ෂණ පිළිබඳ ධර්මයේ තුලින් මතු කරලා පෙන්නනවා. ඊට පස්සේ එතනින් එහාට ගිහින් අපි හිතමු කවුරු හරි කෙනෙක් එයා දන්න විෂය පරාසය මතු කළොත් ඒ විෂය පරාසයෙන්ම ධර්මයේ නියෝජනය කියනවා. දෙවි කෙනෙක් නම් මුහුදේ ඉඳලා ආවහම එයාට මුහුද ගැන කියලා බණ කියනවා. පහාරාද සූත්‍රය වගේ දේශනාවල, ගෝපාලක සූත්‍රය වගේ දේශනාවල එහෙමයි. සමහර ගිනි දෙවියෝ පුදන මිනිස්සු දැක්කහම බුදුදහමේ තියෙන ගින්න පදනම් කරගෙන බණ කියනවා. අග්ගිවච්ඡකොත්ත සූත්‍රය එහෙම ඒ බඳු එකක්. ඊට පස්සේ යම් කෙනෙක් තමන්ගේ ජීවිත අත්දැකීම ගැන බුදුරජාණන් වහන්සේට මතු කරනකොට ධර්ම අත්දැකීමක් බවට ඒක පත් කරලා ආය ශ්‍රාවකයාට පෝන ගතියක්, ඒක මහා පුදුම කුසලතාවයක්. ඒක බුදු කෙනෙකුට විතරයි තියෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එච්චරට හරි විසිතුරුව ඒ ශ්‍රාවකයාගේ මානසිකත්වයට ධර්මයේ ගිහින් අපි දෙදෙනා අතර වෙනසක් නැහැ. ඊට වඩා යහපත් එකයි මේ බුදුරජාණන් වහන්සේ තුල පවතින්නේ කියන තැනට ශ්‍රාවකයා පෙළඹ වෙනවා ධර්මයේ තුලින්. හොඳම දේ දැන් ওই මේ අපිට බොහොම ප්‍රකට සූත්‍රයක් තියෙන්නේ බුද්ධ දේශනාවේ එක්තරා බ්‍රාහ්මණෙක් කුඹුරු කොටන තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා, ඒක බොහොම ප්‍රකට දේශනාවක්, කසී භාරද්වාජ සූත්‍රය කියලා. කුඹුර ගැන බණ කියනකොට ඔබ වහන්සේ ඔහොම ඇවිදින්න එපා හිඟා කකා. ඔබ වහන්සේ වගේ තරුණ කෙනෙක් හිඟා කන එක එච්චර හොඳ නැහැ. ඇයි ඔබ වහන්සේට මිනිසුන්ගෙන් හිඟා කන්න නැතුව වළඳන්න බැරි? ඔබ වහන්සේටත් පුළුවන් මං වගේ වගා කරන්න. මමත් ගොවියෙක්, ඔබ වහන්සේට ඇයි කුඹුරු වගා කරන්න බැරි? බලන්න මම ඔබ වහන්සේටත් වඩා වයසයි. නමුත් මම තවමත් හොඳට කොන්ද කෙලින් තියාගෙන වපුරලා වගා කරලා කන්නේ. ඔබ වහන්සේ එහෙම නැහැ. ඔබ වහන්සේ ඇයි එහෙම කරන්නේ නැත්තේ කියලා හද්දි උන්වහන්සේ නෑ මමත් වගා කරනවා. මම ශ්‍රද්ධාව කියන බීජ වපුරනවා.
සීලය කියන වැස්සෙන් ඒක තෙමනවා. සද්ධා බීජං තපෝටි පඤ්ඤාමේ යුගනංගලම් ප්‍රඥාව කියන නගුලින් කුඹුර හානවා. ලැජ්ජා බය කියන හීවැල අතට ගන්නවා. ඊට පස්සේ මං අමා මහ නිවන කියලා අස්වැන්නක් ගන්නවා. මේක අහගෙන ඉන්නකොට ඇත්ත ගොවියෙක්ම තමයි. ගොවියෙක්ගේ දෙයක් තවත් ගොවියෙකුට දුන්නට කමක් නැහෙනි. ඔබ වහන්සේත් බලාන යද්දිත් හොඳ ගොවියෙක්. මමත් හොඳ ගොවියෙක්. ඒ නිසා මගේ කෑමෙන් කොටසක් ඔබ වහන්සේට දෙන්නම් කියලා දෙනකොට ඒකත් ප්‍රතික්ෂේප කරලා ධර්මයේ තුල ජීවත් වෙන්නත් එයාට උදව් කරලා බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. එතකොට අපිට තේරෙනවා ඒ විශේෂයට අදාළව ඒ පුද්ගලයාට ධර්මයේ මතු කරලා ඇත්තට මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි. ඒකට ආසයානුසය ඥානය කියලා විශේෂ ඥානයක් තියෙනවා. ඒක බුදුවරුන්ට විතරයි තියෙන්නේ. ඒ ආසයානුසය ඥාණයෙන් තමයි ආශ්‍රය අනුසය ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ දැනගන්නේ. ඒ ඥානය තුලින් තමයි පින්වත්නි ශ්‍රාවකයෙකුට අවබෝධයේ පැත්තට හිත හරව ගන්න විදිහ. අවබෝධයේ පැත්තට Tamanගේ හිත නම්ම ගන්න විදිහ ගැන බුදුරජාණන් වහන්සේ ධර්මයේ මතු කරලා පෙන්නන්නේ. ඒක බොහොම විශේෂ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා හැම වෙලාවකම පරිබාහිර මොන්න පින්කම කළත් මොන්න පින්දහම් පරිබාහිරව කළත් මේ කාලේ නම් වැඩියෙන් කටින පින්කම් පන්සල් වල බෝධි පූජා බුද්ධ පූජා ඊට පස්සේ නොඑක් එක නම් වලින් පූජා තියෙනවා. ඔය ඔක්කොම අභිබවා ගිහින් ඒ කුහිංචි ලෝකේ මේ ජීවිත ලෝකයේ තුල ග්‍රහ ලෝකවල නෙමෙයි පෘථුවියේ නෙමෙයි සඳ තාරකාවල නෙමෙයි මේ ජීවිත ලෝකයේ තුල යසින්ජිතං නත්ති කුහිංචි ලෝකේ ඇතුළතයි පිටයි සන්තෝ විදූමෝ අනිගෝ නිරාසෝ ඇතුළතයි පිටයි නුවණින් විමසා බලමින් යසින්ජිතං නත්ති කුහිංචි ලෝකේ ලෝකයේ තියෙන සියලුම දේවල් පිළිබඳ කිසි කම්පාවක් නැතුව සන්තෝ ශාන්තව විදුමෝ දුමදාන් නැති කෙලෙස් නැතුව අපේ ඇතුළත පිච්චෙනවා. ඇතුළ ඇවිලි අපි ඉන්නේ කෙලෙස් වලින් හරි පීඩාවටපත් වෙලා අපේ ජීවිතේ. කෙලෙස් වලින් විඩාවටපත් වෙලා සංසිඳුණු ජීවිතයක් නෙමෙයි තියෙන්නේ. 11 ගින්නකින් පිච්චි ඉන්නේ. රාග ద్వේෂ මෝහ වලින් ප්‍රධාන වශයෙන් අභ්‍යන්තරේ ගිනි ගන්නවා. ඒ අභ්‍යන්තරේ ගිනි ගන්න ජීවිතයේ දුම් දදා අභ්‍යන්තරේ දැවෙනවා. ඒකයි මෙතන තියෙන විදුමෝ කියන්නේ දුම් දාන්න නැති කෙලෙස් නැතුව. ඊළඟට කියනවා අනිගෝ කියන්නේ උවදුරු කිසිවක් නැතුව. නිරාසෝ ආසාවල් මොකුත් නැතුව. අතාරිසෝ ජාති ජරන්ති බ්‍රූහි ඉපදෙන දිරන මේ ලෝකයෙන් තරණය කරන්න පුළුවන්. එතකොට මේ ඉපදෙන දිරන මැරෙන ලෝකයේ තුල තරණය කරන්න තියෙන එකම දේ තමයි පින්වත්නි මොකද්ද? සංකාය ලෝකස්මින් පරෝචරාණී යසින්ජිතං නන්ති කුහිංචි ලෝකේ මේ ජීවිත ලෝකයේ තුල ඇතුළතයි පිටයි මෙන්න මෙතනයි ධර්මය අල්ලන්න තියෙන්නේ. ඇතුළතයි පිටයි කියලා කියන්නේ මේක තමයි ලෝකය. දැන් ලෝකය කියලා මොකටද බුදුරජාණන් වහන්සේ ලෝකයක් පනවන්නේ? අර රෝහිතස්ස වගේ අය ඒ අය ලෝකේ කෙලවරක් හොයාගෙන ඇවිදගෙන කොහොම හරි කමන්නේ මං කෙලවරක් හොයා ගන්නවා කියලා ගමනින් අවසන් කරනවා ලෝකය කියලා හිතාගෙන සෑහෙන ලෝක තරණය කළා. තරණය කරලා මිය ගියා. මිය ගිහින් එයා තරණය කළේ නිකම්ම නෙමෙයි අභිඥාපාදක සමාපත්තියකින් ලෝක තරණය කරපු කෙනෙක් රෝහිතස්ස කියලා කියන්නේ. ධ්‍යානයේ තිබ්බ නිසා සුගතියෙත් ගියා. සුගතියේ ගිහින් දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා කියනවා මම ලෝක තරණය කළා. හැබැයි මම ලෝක තරණය කළාට
මට ලෝකේ කෙලවරක් පෙනුන්නේ නැහැ. මම ලෝක තරණය කරගෙන ගියා තමයි. හැබැයි ස්වාමිනී මට ලෝකේ කෙලවරක් පෙනුන්නේ නැහැ. මම හිතුවා කවදා හරි ලෝකේ කෙලවරට යනවා කියලා. ඒ කියන්නේ ಭಾರತයේ තිබුණු දෘෂ්ටි. අන්තෝ ලෝකෝ අනන්තෝ ලෝකේ අන්තයක් තියෙනවද? අන්තයක් නැද්ද? මේ වගේ බරපතල කතා ගොඩක් තිබ්බා. සස්සතෝ ලෝකෝ අසස්සතෝ මේවා තමයි දෘෂ්ටි ඒ කාලේ තිබ්බා. මේ පිරිනිවන් පාපු කෙනෙක් මරණින් පස්සේ ඉන්නවද? නැද්ද? ජීවයයි ශරීරයයි එකක්ද? ජීවේ වෙන එකක්ද? ශරීරේ වෙන මේ වගේ මහා දෘෂ්ටි ජාලයක් බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා. දෘෂ්ටි ජාලයක පැටලිලා ඉන්න යුගයක තමයි බුදු කෙනෙක් පහළ වෙලා එකම දෘෂ්ටියකටවත් අහු වෙන්නේ නැතුව. එකකටවත් අහු වෙන්නේ නැතුව ඊටාම පරිස්සමින් නිවන සම්බන්ධ කතාව මතු කළේ. විශාල පිරිසක් ධර්මයේ වටේ ගොඩ නැගුණා. නැවත භවයක් පැනවින් නැති තැනකටම ශ්‍රාවකයන් නිවලා නිවෙන්න කිසිම දෙයක් නැති තැනකටම ශ්‍රාවකයන් නිවීම හැදුවේ බුදුරජාණන් වහන්සේ. එතකොට මෙයා කියන්නේ මොකද්ද? මම ලෝක කෙලවරක් හොයාගෙන ගියා. මට ඒකට ප්‍රාමාණික ධ්‍යානයකුත් තිබ්බා. මං ඒ ධ්‍යානිය දියුණු කරලා ලෝකේ අන්තයක් කෙව්වා. මම ගමන තුලින් ලෝකේ අන්තයක් හොයාගෙන ගියා. හැබැයි මම අසාර්ථකයි. ඔබ වහන්සේට මං කියන්න ආවේ මම අසාර්ථක වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇයි අසාර්ථක වුනේ? ලෝක පෙනිපෙනී මම්මලා. තව ගොඩාක් තරණය කරන්න ලෝක තිබුණා. ඒ කියන්නේ අර ධානයෙන් කය ලෝක තරණය කරන්න පුළුවන් විදිහට හදාගෙන මේ භාවනාව දියුණු කරපු කෙනා රෝහිතස්ස කියලා එයා ලෝක තරණය කරලා තියෙනවා. එහෙම පුළුවන් කරන්න. දැන් ඔය සමහර අය ඉඳලා තියෙනවනේ මේ ඔය කේවට්ට සූත්‍රය එහෙම තියෙන එක තැනක ලෝක තරණ මේ එක ස්වාමීන් වහන්සේ නමක් දිවිවරු ළඟට ගිහින් මේ සතර මහා ධාතු අපරිශේෂව නිරුද්ධ කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහලා තිනවා. ඒ දෙවිවරු මොකක්වත් දන්නේ නැතුව බඹලොවට යන්න කියලා තියෙනවා. බඹලොවටත් ගිහින් අහලා තිනවා. ওই විදිහට මේ ඉහළ දිව්‍ය තලවලට මාරු වෙවි ගිහින් තියෙනවා. ඒකට හේතුව තමයි එහෙම ධ්‍යාන දියුණු කරගත්තට පස්සේ කය හදා ගන්න පුළුවන්. දැන් ওই කැලෑවල වුණත් භාවනා කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. සමහර ලංකාවෙත් කැලෑ තියෙනවා. බොහෝම අධික සීතලක් පවතින තැන්වල. එතකොට උන්වහන්සේලා කරන භාවනාව තුළින්ම කයේ උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන්. බුද්ධ කාලේ නෙමෙයි මේ දැන් පුළුවන්. කයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට සාපේක්ෂව පාලනය කරගන්න පුළුවන්. ඒවට ඔය ආනාපාන සති සමාධියෙම හරියට උදව් කරනවා. ඒවැනි සමාපatti තුලින් එහෙම කරගන්න පුළුවන්. ඔය ප්‍රතිශක්තිකරණයම වේගෙන් දියුණු කරගන්න පුළුවන් ප්‍රබල භාවනා ක්‍රම ධර්මයේ තුල තියෙනවා. ඉතින් ඒකයි ඔය කැලෑවලෙම ඉන්න ස්වාමීන් වහන්සේලා අතේ ආයේ මේස පිහියක්වත් තියෙනවා. සර්පෙක් සතෙක් ආවට මොකක්වත් හිරිහැරයක් කරන්න මොකක්වත් නැහෙනේ. නමුත් ওই කැලෑවක ස්වාමීන් වහන්සේලා සර්පයෝ ගහලා මැරුණාය, නයෙක් ගහලා මැරුණාය කියලා කතා නැහෙනේ. හේතුව තමයි අර ප්‍රතිශක්තිකරණය හොඳට තියෙනකොට සතෙක්වත් ළඟින්වත් යන්නේ නැහැ. අර භාවනාව තුළින් එහෙම මේ කයේ විශාල විපර්යාසයක් කරන්න පුළුවන්. මොකද මේ හිතට අනුවනේ පින්වත්නි කය වැඩ කරන්නේ. හිතට අනුව තමයි කයේ රූපේ විශාල වෙනස්කම් වෙනවා. ඒවට අපි කියන්නේ චිත්තජ රූප කියලා. නාම ධර්ම ඇසුරෙන් රූපස්කන්ධේ වහ බිදි වෙනස් වෙනවා. මේ දැනුත් වෙමින් පවතිනවා මේ බණ ඇහෙන වෙලාවේ. බණ ඇහෙන වෙලාව තුලත් නිරන්තරයෙන් රූප කලාප බිදි යනවා. නමුත් අපිට හිතෙනවා එහෙම එකක් වෙන්නේ නැහැ. මේ හිටපු මම්ම තමයි ඉන්නේ. වාඩි වෙච්ච මමම තමයි නැගිටින්නේ. බණාමට වාඩි වුණෙත් ඔය හාඳුරමයි නැගිටින්නෙත් ඔය හාඳුරමයි. ඒක ඇයි මුල ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. නිරන්තරයෙන් ක්ෂණයක් ගානේ චිත්තජ රූප හටගෙන නිරුද්ධ වෙනවා කියන ගැඹුරු අවබෝධයේ භාවනාවත් එක්ක එනකොට තමයි අවිද්‍යාව දුරු වෙලා විඥං උප්පාදෙත්වා දිට්ඨ ධම්මේව දුක්ඛසන්තරව හොති මහණෙනි දිට්ඨ ධම්ම වේදනියවම දුක අතුරුදහන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පනවන්නේ ඒ බඳු ශ්‍රාවකයෙකුට. ඒතර අර රෝහිතස්ස කියනවා මම සාර්ථක නැහැ. මම ලෝක පෙනිපෙනීනේ මිය ගියේ. ඒතර බුදුරජාණන් වහන්සේ මද හිනාවක් පාලා කියනවා. ඔව්. ඔබ සාර්ථක නැහැ. ඔබට සාර්ථක වෙන්න බෑ. ඇයි? මේ ලෝක තරණය කරනවා කියන එක විහිළුවක්. කවුරු හරි පයින් ගිහින් ලෝකෙ කෙලවරට යනවා කියනවා නම් ඒ මිනිස්සයා පිස්සු වැටෙනවා කියනවා. ඔක ලස්සන සූත්‍රයක් තියෙනවා අචින්තිය සූත්‍රය කියලා.
ලෝක විෂයද, එ르දි විෂයද, කර්ම විෂයද, බුද්ධ විෂයද කියන විෂයන් හතර ගැන යම් මිනිහෙක් හිතලා ඉවර කරනවා කියලා හිතනවා නම් මේ සබ්ජෙක්ට් හතර ගැන මං හොද්දටම ඉගෙනගෙන ඉවර කරනවා කියලා හිතනවා නම් මහණෙනි අනිවාර්යෙන් යා මානසික රෝගියෙක්. ඇයි? මේවා අපිට හිතා ගන්න බෑ. අපිට විශේෂ වෙන්නේ මේ කාරණා. ඒවා අචින්තියයි. අපිට විශේෂ වෙන කාරණා නෙමෙයි. අපිට විශේෂ වෙන කාරණා නෙමෙයි. ලෝක විශේෂ අචින්තියයි. බුද්ධ විශේෂ අචින්තියයි. බුදු කෙනෙක් ගැන හිතලා ඉවර කරන්න බෑ. එතකොට කර්ම විශේෂ අචින්තියයි. විපාක දෙන විදිය වෙනයි. දැන් මේ සම කර්ම විශේෂ හිතලා ඉවර කරන්න බෑ. සමහරවිට එක වචනයක් විපාක දෙනවා නිසායන කාලයක්. දැන් සමහර අයට විපාක දෙලා දෙන එක වචනයක්. ඒ වචනේ කල්ප ගානක් විපාක දීලා. පුදුමයිනේ එක වචනයක්ද මේ මිනිස්සයා කතා කළේ? කීයක් වචන කතා කළාද? ඔක්කොම පරයය එක වචනයක්. එතකොට දැන් මෙහිම කර්ම විශයක් මම හිතලා ඉවර කරනවා මම කර්ම ඉගෙනගෙන ඉවර කරනවා කියලා කවුරු හරි මිනිස්සෙක් කියනවා නම් ඒ මිනිස්සයා පිස්සු හැදෙනවා කියනවා. මානසික රෝගියෙක් වෙනවා කියනවා. සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට ඒක විශේෂ වෙන්නේ නැහැ කියනවා. ඇයි? විපාක දෙන විදිය විවිධත්වය. ඊට පස්සේ කර්මයේ විපාක දෙන කාල වශයෙන් විවිධත්වය. එතකොට විපාක දෙන හැඩතලයේ විදියට ගත්තොත් තව විවිධත්වයක්. විපාක දෙන පුද්ගලානුබද්ධ ක්‍රියාකාරකම් ගත්තොත් තව විවිධත්වයක්. මේ විදියට මහා විශාල විස්මිත විශේෂ පරාසයක් කර්මී කියන්නේ. නෑ මම අභිධර්මයෙන් කර්මී ඔක්කොම ඉගෙනගෙන ඉවර කරනවා කියලා කවුරු හරි ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ ප්‍රතිඥා දෙනවා නම් ළඟදීම ඔළුව යමාරුවක් හැදෙනවාමයි. ඒවා මේ කවුද කියන්නේ? මේ බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි කර්ම විශේෂද, එ르දි විශේෂද, ලෝක විශේෂද, බුද්ධ විශේෂද මේවා සාමාන්‍ය අයට විශේෂ වෙන්නේ නැහැ. සාමාන්‍ය අයට විශේෂ වෙන්නේ නැති නිසා මේ අය ලෝක තරණය කරන එක අසාර්ථකයි. අයි ලෝකේ පයින් ඇවිදලා කෙලවරකට යන්න බෑ. කොච්චර තාක්ෂණයේ දියුණුනත් ඉතින් අර ඔකට හරි ලස්සන දේශනාවක් තියෙනවා ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රේ. ඒකේ තියෙනවා මහණෙනි තල 31ක් තියෙනවා කියනවා. තල කීයක් තියෙනවද? 31යි. දිව්‍ය ලෝක 6යි. චාතුරු මහරජික තාවතින්ස යාමේ තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවාර්ථි. අපායවල් 4යි. නරකයේ තිරිසන් ප්‍රේතාසුර දැන් 10යි. මනුස්ස ලෝක 1යි 11යි. රූපාවචර අරූපාවචර බඹලෝව 20යි. ඔන්න ඔක්කොම 31යි. ඔය 31 1000කින් වැඩි කරන්න. එතකොට කීයද? 31000යි. එතකොට 31000ක් ඇතුළත මනුස්ස ලෝක 1000ක් තියෙනවා. දිව්‍ය ලෝක 6000ක් තියෙනවා. අපායවල 4000ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක 20000ක් තියෙනවා. අපරගෝ යාන 1000යි. పూర్ව විදේහ 1000යි. ඊට පස්සේ ඔය අතර සතර මහා සාගර 4000යි. ওই විදිහට තව බෙදන්න පුළුවන් ඇතුළේ ඒවා. මේ චූලනිකා ලෝක ධාතුවක විතරක් මනුස්ස ලෝක 1000ක් තියෙනවා නම් ඒක තවත් 1000කින් වැඩි කරාම 10.6 වෙනි බලය වගේ දිග ගාණක් එනවා. ඒකට කියනවා ද්විසහස්සී ලෝක ධාතුව කියලා. ඒක 1000කින් වැඩි කරාම 10.11 වෙනි බලය වගේ දිග ගාණක් එනවා. ඒකට කියනවා ද්විසහස්සී මහා සහස්සී ලෝක ධාතුව කියලා. මෙබඳු ලෝක බුදු කෙනෙක්ගේ විස්මිත බුද්ධඥාණයෙන්ම දකින්නවා විනා අන්වීක්ෂයකින් බලලා කොහොමද පින්වත්නි පරිශ්‍රණයක් කරන්නේ? විද්‍යාත්මක ලෝකයේම ඔළුව උඩ තියාගෙන හිටියට විද්‍යාත්මක ලෝකයට මොනවද? දැන් එතකොට මේ කෙනෙක් කියන්න පුළුවන් චූලනිකා ලෝක ධාතුවක මනුස්ස ලෝක 1000ක් තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ කොහොමද කියලා අපිට අභියෝග කරන්න බෑ. අදට 2600කට එහා පැත්තේ කියපු කාරණා පොඩි සේයාවල් විද්‍යාත්මක ලෝකේනොත් හොයාගෙන තියෙනවා. මේ කතාව අභියෝගයට ලක් කරන්න බෑ කාටවත්. මේක එහෙම නෙමෙයි කියලා කාටවත් කියන්නත් බෑ. එතකොට මේ දැන් එහෙම නෙමෙයි කියලා කියන එක කොච්චර අසාධාරණද? දැන් කෙනෙක් කියන්න පුළුවන් ඇහැට ඔක්කොම පේනවා කියලා. මොන මෝඩ කතාවක්ද ඒක? ඇහැට පින්වත්ටි කොච්චර පොඩි දේවල් ටිකක්ද පේන්නේ? ඇහැට ඔක්කොම පේනවා කියලා හිතාගෙන ඉඳලා එයා කණ්ණාඩි දෙකක් දැම්මොත් උපැස්සි වලක් පැලඳුවාට පස්සේ ඇහැට පේන්නේ නැති ඒවා පේනකොට අර මතේ කොච්චර වැරදිද?
එතකොට මේ මිනිස්සු හිතුවොත් හරි කණ්ණාඩියක් දැම්මහම මට දැන් ඔක්කොම පේනවා කියලා හිතාගෙන එයා උපැස්සි වල පළඳාගෙන එයා හතර වටේට කැරකි කැරකි ඉන්නවා. එතකොට එයාට කෙනෙක් ඇවිල්ලා කියනවා පොඩි කොලයක් දීලා ගහක කොලයක් මේ කොලේ බලන්න මේකේ සත් මොනවා හරි පේනවද? නෑ පේන්නේ. දැන් ඔයාගේ ඇහැට ඔක්කොම පේනවද? ඔව් පේනවා. එහෙනම් බලන්න කියලා අන්වීක්ෂයක ඇතුළට දාලා පෙන්නන්නකෝ. ඇහැට පේන්නේ නැතිව පේන්නේ නැද්ද? ඔව්නි පේනවනි කියලා එයාට එතකොට ප්‍රත්‍යක්ෂ අවබෝධයකට යනවා. හරි. ඔක්කොම ඇහැට පේනවා කියලා හිතමුකෝ. ඇහැට පේන ඔක්කොම අන්වීක්ෂයට පේනවා කියලා හිතුවොත් ඒක කොච්චර වැරදිද? දැන් බලන්න අර ඉස්සෙල්ලා හරි කියලා හිතාගෙන හිටියේ කතාවට දැන් මොකද වෙන්නේ? අන්වීක්ෂයට ඔක්කොම පේනවා කියලා හිතාගෙන හිටියොත් සමහර ජීවීන් අන්වීක්ෂයට පේන්නේ නැහැ. ඒවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලන්න ඕන. දැන් මේ කොවිඩ් වෛරසය සම්බන්ධ කතාව ඒක සාමාන්‍ය අන්වීක්ෂයකට පේන්නේ නැහැ. ඒකට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කරන්න ඕන කියලා මේ වෛරස් වේදේ දන්න අය කතා කරනවා. ඒවා කොච්චර ඇත්තද නැත්තද අපි දන්නේ නැහැ. නමුත් ඇහැට අන්වීක්ෂයට අහුවේ කොවිඩ් වසංගතේ පැත්තකින් තියමුකෝ. අන්වීක්ෂයට අහුවෙන්නේ නැති ඒවා තියෙන නිසා තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා එකක් හොයාගෙන තියෙන්නේ. එතකොට දැන් හොයාගත්ත ඉහළ මේක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා නිකන් අපි හිතමු. ඊටත් වඩා ඒවා තියෙනවා වෙන්න පුළුවන්. ඒකට ඔක්කොම පේනවා කියලා කියනවා නම් ඒක මොන මෝඩ කතාවක්ද? එහෙමනම් මතක තියාගන්න බුදු කෙනෙක් අතීන්ද්‍රිය ඥානයකින් වදාළ මේ කතාව එහෙම නෙමෙයි කියලා කියන්න කාටවත් අයිතියක් නැහැ. අර ගෙම්බෙක් ලිඳකට වෙලා හිටියලු ඉන්නකොට උකුස්සෙක් පියාඹලා ඇවිල්ලා ලින් කටේ වැහුවලු. ලින් කටේ වැහුවාම අර ලිඳේ ඉන්න ගෙම්බා කියනවලු මැඩියා කියනවලු ඔයා මොකද ඔය ලින් කටේ වැහුවේ? එතකොට අරයා කියනවලු මම මේ ගොඩාක් දුර ඉඳලා ඇවිදලා ආවේ මට මහන්සියටනේ මම මේ ලින් කටේ කොහේ ඉඳලා දෙන්නේ? මම සතපුම් ගානක් දුර ඉඳලා ඉන්නේ කියලා. එතකොට අර ගෙම්බා කියනවලු බොරු කියන්න එපා. අහස මේ ලින් කටටත් වඩා පොඩි. අහස කියන්නේ මේ ලින් කටටත් වඩා පොඩි එකක් කොහෙන් මොනවද මේ කියන්නේ කියනවලු. එහෙම ගෙම්බා කිව්වටත් කමන්නේ. ඇයි? ඉතින් ගෙම්බට පේන ටිකනේ. එහෙම කිව්වට කමක් නැහැ. හැබැයි ගෙම්බා පොඩ්ඩක් එක දෙයක් මතක තියාගන්න ඕන. මේ කුරුල්ලා ඉගිලිලාවේ කොහෙන් හරි වෙන පැත්තකින්. මට වඩා සීමාවකට මේ කුරුල්ලට යන්න පුළුවන් කියලා විතරක් හරි ගෙම්බා තේරුම් ගන්න ඕන. අන්න ඒ වගේ මේ බුදු කෙනෙක්ගේ විශ්මිත අවබෝධය තාක්ෂණික හුදු ලෝකයකට අභියෝගයට ලක් කරන්න බෑ. ඔබ මතක තියාගන්න හිත දියුණු කරපු මුනිවරුන්ට ඇස අභිභවාගිය දිබ්බචක්කු දිබ්බසෝත පරචිත්ත විඥාන ආදී විශිෂ්ට ඥාන දර්ශනයකින් ලෝකේ දකින්න පුළුවන් බව. ඒක විතරක් මතක තියාගත්තම හරි. එහෙම කියලා බුදුහාර විශ්වාස කරන්න ඕනද? විශ්වාස කරන්න ඕනේ නැහැ. ගරු කරන්න ඕනද? ගරු කරන්න ඕනත් නැහැ. අගෞරව නොකර හිටියාම ඇති. භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් අපේ දැන් සමහර අය හරියට බුදුහාමුදුරන්ට ගරහනවා. දැන් සමහර අය කතා කරන්නේ නිකම් බුදුන් කියලා කතා කරන්නේ. නිකම් බුදුහාමුදුරන්ගේ සහෝදරයා වගේ. පින්වත්නි බුදු කෙනෙක් ගැන ඔබ මොනවද දන්නේ? සංවට්ට විවට්ට ගණන් කල්ප ගානක් පෙරම් පුරාගෙන ආපු ගමන ගැන මොනවද ඔබ දන්නේ? පින්වත්නි මේ බුදු කෙනෙකුගේ විශ්මිත අභියෝගය අවිශ්මිත ධර්මය පුළුවන් තරම් දුක නිවෙන්න පාවිච්චි කරන්න. මේ ධර්මයේ ඔස්සේ තර්කයයි විතර්කයයි විතරක් නම් තියෙන්නේ. එබඳු ශ්‍රාවකයෙකුට අවබෝධයේ පැත්තට නැමෙන්න අමාරුයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා යසින්ජිතං නත්ති කුහිංචි ලෝකේ. දැන් මේ ලෝකය ගැන කියාගෙන ඇවිල්ලානේ අපි මේ අතිරේක කාරණයක් කිව්වේ. ලෝකය කියන එක ගැන අර රෝහිතස් ඇවිල්ලා කියනකොට බුදුහාමුදුරුවන් ඉස්සරහා කියනවා මම වැරදි, මම සාර්ථක වුණේ නැහැ, මම අසාර්ථකයි, ලෝක පෙනිපෙනී මම මිය ගියා. එතකොට උන්වහන්සේ කියනවා එහෙමද? ඒක ඇත්ත. එතකොට ඔබ වහන්සේ ලෝකය ගැන හොයන්න එපා කියලාද කියන්නේ? නෑ මම ලෝකය ගැන හොයන්නයි කියන්නේ. කොහොමද ලෝකය හොයන්නේ? ඔබ වහන්සේ කියන්නේ මොකද්ද ලෝකය හොයන්නේ? එතකොට උන්වහන්සේ කියනවා රෝහිතස්ස බඹයක් පමණ වූ කලෙබරයටම මම ලෝකය පනවමි. ලෝක සමුදය පනවමි. ලෝක නිරෝධය පනවමි. ලෝක නිරෝධගාමිනී පටිපදාව පනවමි. කොයිටද පැනෙවි?
බඹයක් පමණ වූ මේ කලෙබරේටයි මහණෙනි මම ලෝකේ පණවන්නේ. එතකොට මේ ලෝකයේද ලෝක සමුදයේද නිරෝධයේද මාර්ගයේද බඹයක් පමණ වූ කලෙබරේටම පණවන්නේ. දැන් මෙතන මේ දේශනාවේ මේ වාක්‍යයේ තියෙනවා යස්සින්ජිතං නත්ති කුහිංචි ලෝකේ මේ ජීවිත ලෝකය තුල ඇතුළත මෙන්ම පිටත අන්න ලෝකයේ දෙපැත්තක් තියෙනවා. මොකද්ද ලෝකයේ දෙපැත්ත? ඇතුළත ලෝකයයි පිටත ලෝකයයි. මෙන්න මේවා පරිස්සමෙන් ලියා ගන්න ඕන. මොකක්ද ඇතුළේ ලෝකේ? ඇතුළේ ලෝකය කියන්නේ රූපයට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥානෙ. ඔන්න අජ්ජත්තික ලෝකය කියලා කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධයට. මේකේ තියෙනවා බහිද්දා එළිය ලෝකය කියන්නේ මොකක්ද? එළිය ලෝකය කියන්නේ බාහිර ආයතන වලට. රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන කියලා බාහිර ආයතන වලට තමයි බාහිර ලෝකය කියලා කියන්නේ. ඔච්චරයි ඔබේ ලෝකේ කියලා මේ අපි ඔළුවට ලෝකය කියනකොට නිකන් රවුම් හැඩයක ග්‍රහ ලෝකයක් ඔළුවට ආවට බුද්ධ දේශනාව ලෝකය කියලා කොතන හරි භාවිතා වෙනවා නම් ඒකනේ බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේදී කිව්වේ රෝහිතස්ස තමුන් කරපු වැඩේ හරි නෑ ඒක අසාර්ථකයි ඒ නිසා මම ඔය වගේ මෝඩ වැඩ කියන්නේ මම කියන්නේ බඹයක් පමණ වූ කලෙබරේට ලෝකේ පනවනවා කියලා විතරයි. බඹයක් පමණ වූ කලෙබරේටයි මම හරිනේ අභ්‍යන්තර ලෝකයයි බාහිර ලෝකයයි බඹයක් පමණ වූ කලෙබරේ සම්බන්ධ නැද්ද? සම්බන්ධවයි පවතින. දැන් මෙතන කියනවා අභ්‍යන්තර ලෝකයයි බාහිර ලෝකයයි කෙරෙහි නුවණින් විමසුවොත් අන්න නිවෙන ශ්‍රාවකයා නුවණින් විමසුවොත් එයාට ලෝකයේ ඇත්තම කතාව තේරෙන්න පටන් ගන්නවා. ඒ මොකද්ද? අභ්‍යන්තර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්ම ටිකක් මේ මොහොතේ පහළ වෙලා නිරුද්ධ වෙනවා විතරයි. භාවනාවක් කළත් ඕක තමයි වෙන්නේ. බණ ඇහුවත් ඔය ටික දැන් මේ බණ ඇහෙන වෙලාවෙත් තමා තුළ ස්කන්ධ පහක් පහළ වීමක් විනා වෙන කවර දෙයක්වත් වෙන්නේ නැහැ. මේ වෙලාවේ මේ බණ ඇහෙන වෙලාවේ චක්කු විසෝත විඥානීය පහළ වෙලා විඥානස්කන්ධයක් පහළ වෙලා ඒකට අනුව බණ අඳුනගෙන සංඥාස්කන්ධයක් පහළ වෙලා ඒකට අනුව බණ තේරෙනවා නම් සුඛාස්වාදයක් ඇති වෙලා වේදනාස්කන්ධයකුත් ඒ මොහොතේම පහළ වෙලා ඊට අනුව කනහරහා සංකාර ධර්ම හිතට ගලාගෙන ඇවිල්ලා ඒක සද්ධාව වෙන්නත් පුළුවන් ඒක ද්වේෂයක් වෙන්නත් පුළුවන්. ඇයි මේ හාඳුරු මේ කියනවා අපිට තේරෙන්නේ නැහැ කියලා නිකන් පටික සම්පයුක්ත හිතක් වුණත් ඇති වෙන්න පුළුවන් නේ. ඔය කනහරා සංස්කාර ගලනවා මේ වෙලාවේ. සද්ධාාවක් වෙන්නත් පුළුවන්. සංකාරස්කන්ධයක් පහළ වෙලා ඊට අනුව පින්වත්නි තමා තුළ මේ විඥානස්කන්ධය චෝත විඥානයේ තුල විඥානස්කන්ධය ඒක අඳුන ගන්නකොට සංඥාස්කන්ධය ඒකට අනුව පින්වත්නි සුඛ වේදනාවක් ඇති වෙනකොට වේදනාස්කන්ධය කනහරහා බණ අහගෙන ඉන්නකොට සිතුවිලි ධර්ම හිත පැත්තට ගලාගෙන එනකොට සංකාරස්කන්ධය ඊට අනුව පින්වත්නි රූපේ වෙනස් වෙනවා. නාම ධර්ම ඇසුරෙන් රූපය වෙනස් වෙනවා. ඔක හොත්තටම තේරෙන්නේ පංචස්කන්ධයේ අනාත්ම ලක්ෂණය දකින්නකොට. පංචස්කන්ධයේ අනාත්ම ලක්ෂණය කියන්නේ බොහෝම ගැඹුරු එකක්. අපි ඒ ගැන දේශනා ගණනාවක් කරලා තියෙනවා. අනාත්ම ලක්ෂණය දකින්නකොට තමයි ඔක තේරෙන්නේ මේ හැම එතකොට තේරෙනවා මෙතන ආත්මීය වශයෙන් ගන්න හාමුදුරුවෝ කෙනෙක්වත් නැහැ. බණ ආපු මමත් නැහැ, බණ කියන හාමුදුරුවොත් නැහැ. ඕකත් පට්ටපල් බොරුවක්. අන්න එහෙම හිතෙනවා. ගැඹුරෙන් බලනකොට ඕකත් තනි බොරුවක්. බණ කියන කෙනෙකුත් නැහැ, බණ අහපු මමත් නැහැ. ඇයි? ස්කන්ධ ධර්ම ටිකක් මා තුල පහළ වෙලා නිරුද්ධ වෙලා එච්චරයි. දැන් අපි හිතමුකෝ ලොකු ක්‍රියාවලියක් පේනවා. එතකොට මේ පින්වත්නි වටිනාකමක් ඇලවෙන්නෙම නැහැ. පේන්නෙම නැහැ වටිනාකම. පේන්නෙම නැහැ. භාවනා කළත් ওই ටික කියලා අන්තිමට හැබැයි අනාත්මය දකින්නේ අන්තිමටමනේ අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා කී වඩාන යනවනේ. අනාත්මය දැක්කොත් විතරයි හිත නිවනටපත් වෙන්නේ. අනාත්මය නොදකින්න තාක්කල් හිත නිවනටපත් කරගන්න බෑ. අනාත්මය දැක්කොත් විතරයි නිවනට කොච්චර අනිච්චානුපස්සනාව වැඩුවත් නිවන් දකින්න බෑ. කොච්චර දුක්ඛානුපස්සනාව වැඩුවත් නිවන් දකින්න බෑ. අනිවාර්යෙන් අනාත්මය දකින්න ඕන. අනාත්මය දැක්කොත් විතරයි අඩුම සෝවාන්වත් වෙන්න පුළුවන්. හේතුව තමයි අනාත්මය දකින්නකොට තමයි ශුන්්‍යත විමෝක්ෂය තුල හිත පිහිටන්නේ. ශුන්්‍යත වශයෙන් ලෝකේ ශූන්‍යයි. ගන්ට අඹමල් රේණුවක දෙයක්වත් නැහැ. ඔක්කොම ශූන්‍යයි. මුළු විශ්ව ධාතුවම ශූන්‍යයි. මුළු විශ්වයටම සමකර කර හිත විහිදුව බලනකොට අල්ප මාත්‍රයක දෙයක් අහුවෙන්නේ නැහැ. සියල්ලම අතහැරලා යනවා. ඇයි? සියල්ලම ශූන්‍යයි.
ඇසද රූපයේද චක්කු විඥානයේද චක්කු සම්පස්සේද චක්කු සම්පස්සජා වේදනාවද රූප සංඥාවද රූප විතර්කයේද රූප විචාරයේද රූප තණ්හාවද මේ සියල්ලම ශූන්‍යයි. සියල්ලම ශූන්‍යයි. සියල්ලම ශූන්‍ය වෙච්ච තැනක රූපේ තියා පින්වත්නි කුමක්ද අල්ලන්න තියෙන්නේ කියලා යා තුල අනාභිරතියක් උපදී. අනාභිරතිය. ඒකට අනාත්මය දකින්න ඕන. අනාත්මය දකින්නකොට ඒ ඇත්තටම අනාත්මය දැකගෙන යනකොට සමහර තැන්වල මිනිස්සු මැලි වෙනවා. මැලි වෙන තැනුත් අනාත්මය දකින්න ඕන. මිනිස්සු බය අපි හිතමු මෙහෙම දැන් සංඝ ගුණ අපි හිතමු සංඝානුස්සතිය වඩනවා කියලා. රහතන් වහන්සේගේ ගුණ හිතන්නේ. මේ මෙතන කොහෙද රහතන් වහන්සේ නමක් කියලා මේකත් බොරුවක් කියලා හිතෙනවා ඒක වෙලාවක. මේ කියන්නේ රහත් වෙච්ච අය නෑ කියන එක නෙමෙයි. දැන් රහතන් අපි හිතමු සංඝානුස්සතිය වඩනවා කියලා. සංඝානුස්සතිය වඩාගෙන යනකොට ඒ සංඝානුස්සතිය වැඩෙනකොට පින්වත්නි ඔන්න භාවනා කරන්නේ. කවුද භාවනා කරන්නේ? මම භාවනා කරන්නේ. භාවනාව කරගෙන යනකොට මෙතනත් පංචස්කන්ධයක් නිපහල වෙන්නේ කියලා එයා භාවනාව තුළම ස්කන්ධයන්ගේ උදේවැය දකින්න ඕනේ. ඕනම භාවනාව තුළ ස්කන්ධයන්ගේ උදේවැය දැක්කොත් එයාට ඒ භාවනාව තුළින් හිත නිවනටපත් කරගන්න පුළුවන් ගොඩක් භාවනාවලින්. හැම භාවනාවකම කියලා කියන්නේ දැන් සංඝානුස්සතිය වඩන්නේ දැන් ඔන්න සංඝ ගුණනේ කොහොමද? සංඝයාගේ ගුණ අපි වඩනවා උජුපටිපන්නයි ඥායපටිපන්නයි සාමීචිපටිපන්නයි කිය අපි පින්වත්නි සංඝ ගුණ නිරන්තරයෙන් මානසිකාරය කර කර වඩනවා. ඒතකොට සංඝ ගුණ මේ විදිහට මානසිකාරය කර වඩනකොට අපිට වඩද්දී හිතෙන්නේ සංඝයා තුලමයි මේ ගුණ තියෙන්නේ කියලා. නමුත් ගැඹුරින් භාවනාව දියුණු කරගෙන යනකොට ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීම දකින්නකොට සංඝ ගුණ සිහි කළත් සංඝයාගේ ගුණයන් මානසිකාරය කළත් සංඝයාගේ ගුණ මානසිකාරය කිරීම තුල උනත් එයාට පේනවා සංඝානුස්සතිය වඩනකොට සම්පූර්ණයෙන්ම මනෝවිඤ්ඤාණයයි ක්‍රියාත්මක වෙන්නේ. මනෝවිඤ්ඤාණය දැන් සංඝ ගුණ වඩන්නේ භාවනාවට වාඩි වෙනකොට හිතුවේ සංඝයාගේ ගුණ තියනවා කියලා. ඒක ඇත්ත. නමුත් ශූන්‍යතාවය දකින්න එපාය. ශූන්‍යතාවය දකින්න මේ වගේ තැනක මැලි වෙන්න ඕනේ නෑ. අපෝ රහතන් වහන්සේ ගැන අපි ඔහොම හිතන්නේ නැහැ කියලා කියයි. නමුත් ශූන්‍යතාවයේ මේ විදිහට දැක්කේ නැත්නම් කවදාවත් හිත නිවනටපත් කරගන්න. නිවනට මේ සෝවාන් වෙන්නවත් බෑ. සංඝානුස්සතිය වඩ아가න යනකොට සංඝ ගුණ සංඝයාගේ තියෙනවා කියලා හිතාගෙන වාඩි වුණේ. දැන් මේකේ හොඳට හිත ගැඹුරින් හිත පිහිටවාගෙන සංඝානුස්සතිය වඩ아가න ඉදිරියට යනකොට යාට තේරෙනවා ඔන්න සංඝානුස්සතිය වඩනකොට මනෝවිඤ්ඤාණේ ක්‍රියාත්මක වෙන්නේ. සමහරට එයා සංඝගුණ සජ්ජායනා කරනවා නම් සෝත විඤ්ඤාණයත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මෙහෙම උජුපටිපන්නයි ඥායපටිපන්නයි කීයත් කරන්න පුළුවන්. ඔන්න සෝත විඤ්ඤාණයත් ක්‍රියාත්මක වෙනවා. මනෝවිඤ්ඤාණේ ප්‍රධාන වශයෙන් භාවනාව තුළදී මැදිහත් වෙනවා ක්‍රියාත්මක වෙනවා. ඒකට අනුව සංඝයාගේ ගුණ අඳුන ගන්නවා. උජුපටිපන්න වනසේක ඥායපටිපන්න ඒක අඳුන ගන්නවා. ඔන්න සංඥා ස්කන්ධයකුත් පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි මෙබඳු ගුණයන්ගෙන් ජීවමාන වෙලා නිකල සංඝානුස්සතිය වඩාගෙන ඉදිරියට Tamanගේ හිත පිහිටුවාගෙන Tamanගේ හිත මෙහෙවගෙන ඉස්සරහට යනකොට ඒ සංඝානුස්සතිය වැඩිම අතර සුඛ ආස්වාදයක් ඇති වෙලා වේදනා ස්කන්ධයකුත් Taman තුල පහළ වෙනවා. ඒකත් පවතින්නේ ඒකත් හටගෙන නිරුද්ධ වෙලා යනවා. එතනම නිරුද්ධ වෙලා යනවා. ඊට අනුව සංකාරات ගලාගෙනවා. සංඝයාගෙන අසීමිත ශ්‍රද්ධාවක් එනවා. අතීත රහතන් වහන්සේලා ගැන හිතනකොට හැට කඳුළු වෙන්නත් පුළුවන්. හිතේ පුදුම තෙතමනයක් ඇති වෙනවා. අත් දෙක එකතු කරලා උන්වහන්සේලාගේ පාසටහන් ඉබල වඳින්න හිතෙනවා. මේ විදිහේ ශ්‍රද්ධාව මෝරගෙන වැඩෙනවා සංඝයා ගැන. අන්න සංකාරස්ස ශ්‍රද්ධාව කියන්නේ සංකාරයක් හිතේ ඇති වෙන. ඒකත් හුදුන් නාම මාත්‍රයක් විතරයි ඇති වෙලා නැති වෙලා යනවා. ශ්‍රද්ධාව කියන එකත් ඇති වෙලා නැති වෙලා යනවා එච්චර. ඒක පවතින්නේ නැහැ. ඔය ඔක්කොම භාවනා කරනකම් විතරයි භාවනාව වෙන්න ගිට්ටාම ඇති ශ්‍රද්ධාවකුත් නැහැ බලන්නේ යද්දි. ඒක ස්ථාවර වෙනකන් අර සංකාර උපේක්ඛා ඥානය වගේ විදර්ශනා ඥාන උපදවගෙන ඒක ස්ථාවර වෙන தත්වය තමයි අරහත්ත්වය කියන්නේ. ඉතින් උනාට ඊට පස්සේ කරන්න දැන් ඒක ස්ථාවරයිනේ. එතකොට දැන් ඔන්න සංඝානුස්සතිය වඩනකොට සංකාරය ඇති වෙනවා, සද්ධාව ඇති වෙනවා. ඒ සද්ධාවෙම ඇති වෙනකොට හිතේ සද්ධාව කියන සංකාරය. ඒක මනෝ විඥානයේ හරහා මේ සම්පූර්ණයෙන් මනෝ ඒකට කියන්නේ ධම්ම සංචේතනා කියලා. හිත තුලට ගලාගෙන ආපු සංස්කාරය සද්ධාව සංගයා ගැන. ඊට අනුරූපයක් වෙනස් වෙන එකනේ භාවනා කරාම හරි ශාන්ත බවක්, නිවුණු බවක්, සුවපත් වෙච්ච බවක්, කැළඹුණේ නැති බවක් පේන්නේ. ඒ කියන්නේ ඒකට අනුව චිත්තජ රූපත් වෙනස් වෙලා. දැන් කෝ සංගයා වඩපු මම කෝ දැන් වෙලා තියෙන්නේ පංචස්කන්ධ ධර්මයක් පහළ වෙලා. බලාන යද්දී සංඝානුස්සතියක් වඩලත් නැහැ.
සංඝානුස්සතිය වැඩෙනවා කියලා හිතාන හිටියට මා තුල ස්කන්ධ ධර්ම පහක් හටගෙන නිරුද්ධ වීමක් වෙලා වැඩිච්ච භාවනාවකුත් නැහැ වඩපු මමත් නැහැ වැඩෙන්න හේතු වුණොත් මේ ඔක්කොම ඝන සංඥා ටිකක් මේ ඝන සංඥාව කියන්නේ මුලාවක්මයි මේ සංඥා විපල්ලාස වලටම යව වෙලා තියෙන කියලා අර ඕක හොඳටම ඔබට මතක ඇති අපි මේ දිදුල නාලිකාවෙනුත් එක දේශනාවක් කළා ඒවා පිටින් විට අපි අවශ්‍ය වෙලාවට මතු කරලා දේශනා කරනවා එක දේශනාවක් අපි කළා සප්තානුපස්සනාව කියලා. ඒකේ පටිනිස්සග්ගානුපස්සනාව ඔක්කොම අතහැරලා දාලා හිත වඩනවා. නිවන පවා අතහැරලා දාපු තැනකයි හිත නිවනටපත් වෙන්නේ කියලා අපි නිතර කියන්නේ ඒකයි. නිබ්බානං නාබිනන්දති මහණෙනි නිවන වූද අභිනන්දනේ නොකළ යුතුය. අන්න එහෙමයි ධර්මයේ තියෙන්නේ. නිවන දාතහැරලා දාපු තැනකයි හිත නිවනටපත් වෙන්නේ. නිබ්බානං නාබිනන්දති. මේ විදියට හිත පුහුණු කරගෙන යනකොට Tamanගේ හිත තුල දුම නගින්නේ නැතුව කිසි කම්පාවක් නැතුව මේකේ තියෙන්නේ සන්තෝ විදූමෝ අනිගෝ නිරාසෝ කොහොමද ඇතුළතයි පිටතයි ලෝකයේ පිළිබඳ නුවණින් විමසා බලනකොට අනබිරතියක් උපදිනවා ඇලෙන්න කිසි දෙයක් නැහැ මෙතන මේ නිකම්ම ඇතුලේ ස්කන්ධ පහක් පහළ වෙනවා බාහිර නාම රූප ධර්ම ටිකක් පහළ වෙනවා මේකේ මොකක්ද අල්ලන්න තියෙන්නේ මම මේ රූපය දකින්නකොට මේක මගේ දුව මගේ පුතා මගේ ගෙදර මගේ කාර් එක මගේ අම්මා මගේ තාත්තා මගේ කියලා ඇල්ලුවාට මේ ඔක්කොම ඝන සංඥා ටිකකටයි මං ආවුනේ මේ ශබ්දේ පදනම් කරගෙන ශබ්දේනි කියන්නේ නිකම්ම ශබ්ද මාත්‍රයක් විතරයි කනට හැප්පෙනකොට මට බැන්නාය මාව වර්ණනා කළා කියලා මං ඇතුලෙන් හදාගත්ත දේවල් ටිකක් තියෙන හුදු ශබ්ද මාත්‍රයක් විතරයි කවුරු හරි බදන්නේ නැති භාෂාවකින් බැන්නොත් මට මොනවා කියලා බැන්නත් මට හැඟීමක් ඇති වෙන්නේ නැහැ එහෙමනම් මං ඇතුළට ගන්න විදිය අවුලක් තියෙන්නේ කියලා ලෝකය ගැනම ඇතුළත මෙන්ම පිටත යසින්ජිතං නත්ති කුහිංචි ලෝකේ දෙපැත්තටම ලෝකයේ බලනකොට පංචස්කන්ධ ලෝකයක් දකිනවා ආයතන ලෝකයක් දකිනවා නුවණින් විමසා බලනකොට කිසිම කම්පාවක් නැතුව සන්තෝ ශාන්ත වෙලා උපශාන්ත භවට හිතපත් වෙලා කැළඹෙන්න අල්ප මාත්‍රයක්වත් දෙයක් නැතුව ඊළඟට කියනවා විදූම දුම දාන්නෙත් නැතුව මොන දුමද කෙලෙස් සහිත දූමයන් හිතට ගලාගෙන ඉන්නේ නැතුව කෙලෙස් වල දුම හිතට ගාලන්නේ කිසිම කම්පාවක් නැහැ උපශාන්තයි දුම් දාන්නෙත් නැහැ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මදමාන මකුබව ගුණමකුකම බද්ධ වෛරය ආදී නොඑක ආකාරයේ කෙලෙස් ධර්ම වලින් දැන් හිත දුම් දාන්නේ හිත නිමිලා සන්තෝ විදූමෝ අනිගෝ නිරාසෝ උවදුරු කිසිවක් නැහැ දැන් බයක් නැහැ තැති ගැනීමක් නැහැ දන්නව අවදානමින් මිදිලා ඉන්නේ දැන් සසර අවදානමක් නැහැ අනිගෝ නිරාසෝ ආසා සිතුවිල්ලක්වත් නැහැ ආසා සිතුවිලි මාත්‍රයක්වත් නැහැ එහෙම ඉන්නකොට මොකද වෙන්නේ අතාරිසෝ ජාති ජරන්ති භූමි එයාට දැන් ජාතිය නැති කර ගන්නවා කියලා කරන්න දෙයක් නැහැ ඉපදීම දිරන මේ ලෝකයේ සියල්ලෙන්ම නිදහස් වෙච්ච නිකලෙස් උත්තමයෙක් බවට පත් වෙලා දැන් කල යුතු කිසිවක් නැහැ සන්තෝ විදූමෝ අනිගෝ නිරාසෝ අතාරිසෝ ජාති ජරන්ති භූමීති දැන් ජාති ජරා දුක ඔක්කොම ඉවර වෙලා තිනවා මොකද්ද උදව් කළේ ජාති ජරා දුක ඉවර කරගන්න ඇතුළතද පිටතද ලෝකය විදර්ශනා කිරීමයි එතකොට ඇතුළත පිටත ලෝකේ විදර්ශනා කිරීමෙන් තොරව කිසිදු පූජාවකට ඔබේ දුක හමාර කරන්න බෑ තමන්ව නිවා ගන්න එක තමන්ට පැවරෙන දෙයක් ඒක කාටවත් කරන්න බෑ පූජාවකට ඒක කරන්න බෑ කවි ගාථා සජ්ජායනාවකට ඒක කරන්න බෑ තමාව ඇතුළතද පිටතද ලෝකේ විදර්ශනා කළ යුතුයි ඔබට යෝජනා කරන්නේ ඇතුළත ලෝකයක් පිටත ලෝකයක් විදර්ශනා කරන බුද්ධ ශාසනය තුල දායාද වුණු සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට ධර්මයේ තුලින් නැගී හිටින්න කියලයි ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල්